නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ අසුත අපුතුක් ජනෝ රූප බන්ධන බද්දෝ සාන්තර බාහිර බන්ධන බද්දෝ අතීර දස්සී අපාරදස්සී බද්දෝ ජායති බද්දෝ මීයති බද්දෝ අස්මා ලෝක පරං ලෝකං ගච්ඡති. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ මෙම මොහොත අපට සවන් දීම සඳහා ඉඩකඩ වෙන් කරගත්තා වූ ශ්‍රාවක පින්වතුනි අනුග්‍රහක බවතුන් නිවන් උපනිශ්‍රේවන ස්වාමින් වහන්සේ කැමැති පරිදි ධර්ම දේශනයක් කියන නිදහස් මාතෘකාව දීලා තියෙන බැවින් තමයි මේ බඳු මාතෘකාවක් තෝරාගත්තේ. මේ සමාජයේ අපි සවන් දෙන මත අතර ඊටමත් සාවද්‍ය මත පේනවා අපට. මේ බුදු සමයෙන් පෙන්වන ආගමානුකූල ධර්මානුකූල ජීවිතය කල්ප ගණන් දිග එකක්. එහෙම නැත්නම් තා පහසු එකක් වශයෙන් හිතන අය. ඒ වගේම එය වනාන්තරගත වුණ පැවිද්දට සීමා වුණ දෙයක් වශයෙන් හිතන අය තාමත් ඉන්නවා. අප මේ කතා කරන්නේ මේ සමස්ත ත්‍රිපිටකයේ සාරාංශය පිළිබඳ තේරුම් අරගෙන. මේ ඔය කියන තරම් මේක බරපතල අපහසු එකක් නෙවෙයි. මේකට සවන් දෙන ඔබ දැනටත් මූලික සුදුසුකම් ලැබපු අය. ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදිද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. මෙන්න මේ තථාගතවරු පැහැදිලි කරන කරුණ ඔබට තේරුම් ගන්න පුළුවන්ද? පඤ්ඤාවන්තස්සයන් ධම්මෝනේ. මෙම දහම ප්‍රඥාවන්තයන් සඳහා පවන. මෙම දහම කියන්නේ මේ ආචාර ධර්ම සූත්‍ර දේශනා කියන එක නෙවෙයි. ඊට එහා අන්තර්ගතයක් තිබෙනවා මේකේ. මෙම දහම කියන වචනෙන් පෙන්වන්නේ ඒ වචනයක් ගැඹුරු දෙයක්. අනේ ඒ දහම ස්පර්ශ කරන්න කැමති නම් ඒ දහමට පැමිණෙන්න කැමති නම් ආගතං ඉමං සද්ධම්මන්ති කියලා තියෙන්නේ. සද්ධර්මයට පැමිණීම. අනේ ඒ සඳහා ප්‍රඥාවන්තයෙක් වෙන්න ඕන. ඒ ප්‍රඥාවන්තයෙක් වීම සඳහා අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේගේ කරුණ පැහැදිලි කිරීම වලට සවන් දෙන්නම ඕන. ඔබට තනියම කවදාවත් එහෙම පෙනෙන්නේ නැහැ. ඔබට පෙනෙනවා යහමින් භවෝග සම්පatti වෙනවා නම් හෝ ජීවනෝපායක් වශයෙන් මිල මුදල් උපයන රැකියාවක් තියෙනවා නම් ජීවිතය සියල්ල ලබන්න පුළුවන් සාර්ථකයි කියලා. ඒ ඔබට පෙනෙන එක පාක්ෂික දර්ශනයක්. එක පැත්තක් විතරයි. මිනිසා කියන්නේ කයක් විතරක් නම් ඒක හරියනවා. නමුත් මිනිසා කියන්නේ කයක් වුණාට කයට ප්‍රධාන වෙන්නේ සිත. ඒ සිත පැත්ත පිළිබඳ සිදුවෙනා වූ වෙනස් වීමක් නිසා නැත්නම් ඒකාකාරී නොවන නිසා අර ධනෙන් අර භවෝග සම්පත් වලින් ඒවයින් බලාපොරොත්තු වෙන සුඛය ලබන්න බැරි වෙනවා. ඒ වගේම ඒවා නැති අයටත් නැති එකේ මේ දුක සහ තවත් කාරණයක් තියෙනවා. මෙන්න මේ නිසා මේ බුදු සමයේ සඳහන් කරනු ලබනවා කය වගේම සිත පැත්තකොත්. මේ සිත පැත්ත පිළිබඳව හදා ගැනීමකින් මනා පාලනයකින් තොරව ජීවන ගමන යන්න ගියොත් හැමෝම ලොකු අමාරුවකට වැටෙනවා. ඒක මෙලෝ වශයෙන් උත් නෙමෙයි ඊට පස්සේ පරලෝ වශයෙන් උත් විශාල අමාරුවකට වැටෙන්නේ. බලන්න මම මේ සංයුත්නිකාය තික නිපාතයෙන් ගත්ත සූත්‍රයක් මේ කන්දක වර්ගයෙන් ගත්ත සූත්‍රයක්. මේකට කියන්නේ බන්ධන කියලා. ඒක සමහර විට මම ඊට පෙර දේශනා කරලා ඇති. නමුත් යලි යලිත් අලුතෙන් දේශනා කරන්නේ නව ශ්‍රාවක පිරිස සඳහා වගේම සවන් දුන අයගේත් වඩාත් ගැඹුරු අවබෝධය පිණිස. එතකොට මේක පැහැදිලි කරලා දාරනවා බන්ධනයක් කියලා එකක්. මේ බන්ධනය කියන එක මෙලොවට පමණක් සීමාව එකක් වශයෙන් පෙන්වන්නේ නැහැ මේක. දැන් අපි බන්ධනාගාර කියන්නකෝ. වරදක් කරපුවම බන්ධනාගාරගත කළා. බන්ධනාගාර කියන්නේ බැඳපු සිර කරපු නිවස කියන එකනේ. එතකොට ඒකෙන් නිදහස් වෙන්න පුළුවන්.
ජීවිත අවසානයේ හරිය නිදහස් වෙනවා. එල්ලා මැරීමෙන් හරිය නිදහස් වෙනවා. නැත්නම් ඊට මෙහා නිදහස් වෙනවා. නමුත් බුදුන් වහන්සේ වදාළ බන්ධනය කියන එක එතනින් එහාටත් ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ බන්ධනය තුල ජීවත් වෙන්න තමයි බුදුරජාණන් වහන්සේ පහළ වුණු සමාජයේ මිනිසුන්ට සිද්ධ වුණේ. බන්ධනය තුල යම් යම් දේවල් අලුත් කළා, දියුණු කළා. සුඛ විහරණයන් වැඩි කළා. නමුත් බන්ධනෙන් මිදෙන්න බැරි වුණා. අන්න ඒ අනුව ඒ බන්ධනය කුමක්ද කියලා තේරුම් ගන්න වෙනවා. සමහරුන් මේ බන්ධනය මේ සැපයි වගේත් පේනවා. නමුත් නිදහස් වීමට වෙනත් තැනක් මාවතක් නැති බැවින් බන්ධනයේ සැපක් වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ වදාළ පරිදි උත්සාහ කරන්න ඕනේ නිදහස් වෙන්න කියලායි පෙන්වලා තිබෙන්නේ. ඒ අනුව කවුද මේ සූත්‍රයේ තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ? භික්ෂුව භික්ෂුණිය කියලා නෙමෙයි. ආමන්ත්‍රණය කරලා තියෙන්නේ භික්ෂූන්ට උන්වහන්සේලා හිටිය නිසා. නමුත් අහන්නේ මේ අශ්‍රතවත් පෘථග්ජනයා කියලා කෙනෙක් ඉන්නවා. ඔන්න. ඔහු සම්බන්ධයෙන් පැහැදිලි කර වදාරනවා ඔවුන්ට ආර්ය දර්ශනේ නැහැ. ඒ වගේම ආර්ය ඉගැන්වීම් වල දක්ෂත් නැහැ. ඒ බඳු සංයමයකුත් නැහැ. ඒ ආර්යයන් වහන්සේලා පැහැදිලි කරන සත්පුරුෂ ධර්මයේ පිළිබඳව දක්ෂකමකුත් නැහැ. ඒ නිසා මේ වැරදි ආකාරයකට බැඳෙනවා. සාන්තර බාහිර බන්ධන බද්දෝ ඇතුළත පිට දෙකකින් බැඳෙනවා. පිටපැත්තෙත් නම් ඉතින් නීති රීති වලින් සහ තවත් වගකීම් වලින් වෙන්න පුළුවන්. ඇතුළතත් එහෙම එකක් තියෙනවා. එතකොට ඒ නිසාම පැහැදිලි කරලා වදාරනවා මේ ඔවුන්ට මේ ඊතරවීම කියන එක දකින්න බෑ අතීර දස්සී. ඒ වගේම පරතරයට පැමිණීම කියන කාරණා අපාරදස්සී. ඒක පුළුවන්කමක් නැහැ. ඒ ඊතරට වෙන්න පරතරයට පැමිණෙන්න බැරි නිසා ඔවුන්ට සිදු වෙනවා බද්දෝ ජායති. බැඳී උපදින්න. බැඳීම මියයන්ට. බද්දෝ මියති. ඒ විතරක් නෙවෙයි බද්දෝ අස්මා ලෝකම් පරන් ලෝකම් ගච්ඡති. මෙලොවටත් මෙලොවින් පරලොවටත් මේ බැඳීම නිසා යන්න වෙනවා. සසර බන්ධනය. දැන් බලන්න සසර අපි දන්න පරිදිට මේ මෙලොවින් පරලොවට යන්නේ කවුද කියලා. තථාගතයන් වහන්සේ වදාළ පරිදි නම් සෝකායස වේදෝ පරම්මරණ. යම් පිරිසක් සම්බන්ධයෙන් කය බිඳී සිදුවන මරණයෙන් පසු කාම දුගතිය පැත්තට උත්පත්ති ලැබෙනවා. ඒ වගේම කාම සුගතිය පැත්තට උත්පත්ති ලැබෙනවා. ඒ වගේම දෙවියන් පැත්තට උත්පත්ති ලැබෙනවා. බ්‍රහ්මයින් පැත්තට උත්පත්ති ලැබෙනවා. මේ සේරම අස්මාලෝකම් පරලෝකම් ගච්ඡතිනේ. අන්න එහෙම හිතන්න පුළුවන් වුණාම එහෙනම් මේ කයෙන් පොළොවට පස් වුණාට කය අතහැරලා ගියාට මේ අනාගතයට ප්‍රතිසන්දි ලබන ආකාර හොයලා බැලුවොත් ඒවැය කිසියම් බන්ධනයක් තියෙනවා. මේ ත්‍රිපිටකයේ තුලම සඳහන් කරන්නා වූ පරලෝ යාම පිළිබඳ අපි ඔබට පැහැදිලි කරලා තිබෙනවා. පාප කර්මය උපාදාන කරගත්තොත් නැත්නම් පාප කර්මයේ බැඳුනොත් පාප කර්මයේ පරලෝ යාමේදී බන්ධනයක් තියෙනවා. ඊට වඩා පුණ්‍ය කර්මය හොඳ වුණාට පුණ්‍ය කර්මයේ බන්ධනයක් තියෙනවා. ඒ වගේම ඊටත් වඩා ධාන කර්මය හොඳ වුණාට ඒකෙත් බන්ධනයක් තියෙනවා. ඒ නිසානේ අස්මා ලෝකා පරන් ලෝකං ගච්ඡති කියන්නේ මෙලොවින් පරලොවට යනවායි කියලා කියන්නේ. අන්න ඒ මෙලොවින් පරලොවට යන ආකාරය පිළිබඳව නිශ්චිත පැහැදිලි කිරීම ලෝකයේ ආගම් පොත්වල නැහැ. උන් එක විශ්වාස කරන්නෙත් නැහැ. උන්ට පෙනෙන්නේ නැහැ ඒක. නමුත් තථාගතවරු පැහැදිලි කරන කරුණ මේ ලෝකේ යම් යම් රටවල බෞද්ධාගම නොවුනත් සමහර දරුවන් Tamanගේ අතීත කතා කියන ආකාරයේ පිළිබඳ පරිශීලනවලදී ඔවුන්ට අතීතයක් නැත්තම් පුනර්භවයක් සඳහා පෙර ජීවිතයක් තිබුණ බව කියවෙනවා. නමුත් වෙනත් ආගමිකින් එබඳු දේවල් එලි කරන්නේ නැහැ. Tamanගේ ආගම වලට පහර ගහන නිසා වදින නිසා වහලා දානවා. නමුත් ලංකාව තුල අපි දන්නවා
මෙබඳු කාරණා පුනර්භව විශ්වාස කරන අය නිසා අතීතෙන් ඒක විග්‍රහ වෙන විග්‍රහ තේරුම් ගන්න විදිහ වර වැරදි. හැබැයි නමුත් එහෙ හිටපු කෙනෙක් මෙහෙ එනවා කියලා ගත්තොත් වැරදි. නමුත් ඒක හේතුඵල වශයෙන් සිද්ධ වෙන දෙයක්. ඉතින් ඒක සාමාන්‍ය කෙනෙකුට කායසිත දෙක වශයෙන් බෙදන්නේ නැතුව මේ සිත මුල් වෙලයි මේක වෙන සිද්ධ වෙන්නේ කියන කාරණේ පිළිබඳ අවබෝධයක් නැතුව කොහොමවත් හිතන්න බෑ. නිසා එහෙම හිතනවාට ලේසි අම්මා තාත්තගේ එකතු වීම නිකම්ම මෙලොවට එනවා කියලා හදාගත්තාම එහෙම තමයි ඒ අනිකුත් ග්‍රන්ථවල පවතින්නේ. නමුත් තථාගතයන් වහන්සේ අදහරන්නේ බැඳිලා. බද්දෝ ජායති. ඒකට ඒ නම් බද්දෝ ජායති කියන පදයෙන් පෙන්නනවා උපදින කොටත් එහෙනම් පෙර බැඳීමක් තියෙනවා. මේ ඇති. මෙයා මේදිත් බද්දෝ. ඒ නිසාම පරලෝ යාමකුත් තිබෙනවා. අන්න මේ බන්ධනය සම්බන්ධයෙන් තමයි මේ බන්ධන සූත්‍රය කියලා පැහැදිලි කරන්නේ. බන්ධනය. එතකොට බන්ධනයටපත් වෙන්න නෙමෙයි දේශනා කරනව ඇත්තේ බන්ධනයෙන් මිදෙන්න. කවුද මේ පවෙන් හෝ පිනෙන් හෝ ධානයෙන් හෝ බැඳිලා පරලෝ යන පුද්ගලයා මේකේ නම් කරලා තිබෙන්නේ? මේ සංයුත්ත නිකායේ කන්දක වර්ගයේ අසෘතවත් පෘථග්ජනයා. අල්පස්සුත බවක් ඇති ගැඹුරු දැක්මක් නැති කියන අර්ථයකින් පෙන්වන්නේ. ටිකක් අහපු කියන එක නෙමෙයි. සුතවත් බව නැත්නම් බහුසුත බව නැත්නම් අර ගැඹුරු අවබෝධයක් නැති පුද්ගලයා. පුද්ගලයා තමයි අර මෙතන ගැඹුරු අවබෝධය කියන්නේ උගත්කම සහතික වලින් ලබන උගත්කම බුද්ධිමත්කමට එහා ගිය දෙයක්. හරිද? ඒ වයින් උගත් උනත් නොඋගත් උනත් ඒක වෘත්තීය පුහුණුවක් සඳහානේ වෘත්තීය දක්ෂතාවයක් සඳහානේ. මේ පෘථග්ජන කියන පුද්ගලයා ඔහුට නොදැනෙන්නට තවත් කාරණයකට බැඳෙනවායි කියලා තියෙනවා. අන්නේ කරුණ හොයා ගන්න වෙනවා. එබැවින් මේ පෘථග්ජන භාවය කියන වචනේ අපි තාමත් පෘථග්ජනයි කියන්නේ නැතු ඒක බුදුන් වහන්සේ විස්තර කරලා තියෙන ආකාරය තේරුම් ගන්න වෙනවා. අන්න එතකොට තමයි මෙතන පෙන්වන්නේ සත්පුරුෂයන් දකින්න නැති සත්පුරුෂ ධර්මයේ අදක්ෂ ආර්යයන් දකින්න නැති ආර්ය ධර්මයේ අදක්ෂ මේ අය ගන්න විදිහක් තියෙනවා. කොහොමද? රූපං අත්තනෝ සමන පස්සති රූපවන්තං වා අත්තානං අත්තනිවා රූපං රූපස්මං වේ අත්තානං. ඔන්න ඔහම මේ රූපය තුල මම ඉන්නවා මමයි රූපය මම තුලයි රූපය තියෙන රූපය තුලයි මා තියෙන්නේ කියලා ඕක පෙන්නනවා. අන්න විදිහට මෙන්න මෙතන තමයි අපිට මේ ගැටලුව තියෙන්නේ. මේ රූපය කියනකොට මොකට මතක් වෙන්නේ ශරීරය. ශරීරයෙන් මම කොට බැඳලා ඉන්නවා කියලා හිතාගත්තොත් එතනින් එහාට යන්න බැරුව යනවා. ශරීරයෙන් බැඳලා ඉන්නේ ඝන ශරීරයක් තියනා විතරනේ නැති අය. භූත, പ്രേත, දේව, බ්‍රහ්ම කියන අයට ඔය කියන ඝන ශරීර නැති උපපාතික ප්‍රතිසන්දියක් තියෙනවා කියලා. එතකොට එහෙමනම් ඒ බඳු රූපයක් නැහැ උන්ට. මේ සතර මහා භූතයන්ගෙන් ආහාර වශයෙන් අරගෙන නඩත්තු කරන රූපයක් නැහැ. නමුත් ඔවුන්ටත් තියෙන රූපයක් තමයි මේ කතා කරන්නේ. එබැවින් මේ පාරම්පරිකව පාඩම් කරගත්ත වැරදි මතය තුල තවදුරටත් හැදෙන්නේ නැතුව මේක ගලප ගන්න උත්සාහ කරන්න තථාගතයන් වහන්සේ වදාළ ච ඉමේ බික්කවේ තණ්හා කායෝ කියන පදේ අරගෙන. මහණෙනි මේ තණ්හා කයවල් නැත්නම් ස්කන්ධ හයක් තියෙනවායි කියලා. එමය පෙන්වන්නේ. ඒකත් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන් තොරව පොදු දෙයක්. මොනවද මේ? දැන් මේ කායෝ කියන්නේ ඔන්න අපර අර කය කියන වචන වෙනුවට ඊට එහා වචනයකට යන්න වෙනවා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. මේ තණ්හා කියන පදයෙන් පෙන්වන්නේ ඒවට අර බන්ධනය වෙන එක, ඇලීම කියන එක. බන්ධන කියන්නේ ඒක තමයි. එතකොට ඒ මොන රූපද කියලා හොයලා බලපුවාම මේ රූප හය හම්බ වෙන්නේ දොරවල් හයට අරමුණු වශයෙන්. රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ්බ රූපය, ධම්ම රූපය. ධම්ම රූපයට විතත්වයක් තියෙන්න පුළුවන් මොකද හිත ඇතුලෙන් එන නිසා. නමුත් අනවක් අනිත් අය කාටත් බාහිර වශයෙන් හමු වෙන දේවල් උදව් කරගෙන තමයි අනේ අසුත පෘථග්ජන භාවය තුළ මේ බන්ධනයට අහු වෙනවා. මේකේ මේවා වෙන වෙනම පැහැදිලි කරලා තිබෙනවා. නමුත් මට ලැබෙන කාලය අනුව වෙන වෙනම පැහැදිලි කරන්න මම ගන්නෑ. ඔක්කොම එකටයි ගන්නෙ. මොකද දෙපැත්තම පැහැදිලි කරන්න ඕනේ. බන්ධනය ගැන විතරක් කතා කරලා හරියන්නේ නැහැ. බන්ධනයෙන් ලෙහෙන හැටිත් කතා කරන්න ඕනනේ.
එතකොට අපිට තේරෙනවා එහෙමනම් මේ පාපගාමිත්වයටත් මේ රූපය වේදනාව සංඥාව සංකාරය විඥානය අපි කියනකට පංචස්කන්ධ ධර්මතාවය කියලා. එතකොට ඒකේ රූපෙටත් ඔහොමයි වේදනාවටත් ඔහොමයි සංඥාවටත් ඔහොමයි මමත්වයෙන් බැඳෙනවා කියලා කියනවා. අන්න මේ පංචස්කන්ධ නම් වූ ෂණික ඉපදීමේ යන ධර්මතාවයට මමත්වයෙන් බැඳීම පෘථග්ජන පුද්ගලයා සත දුර්වලකමක්. ඒක ඔහු දන්නේ නැහැ. නමුත් ඒ ඇලීමට ගැටීමට මුලාවට කියන නමක් තමයි අපි නිතර පැහැදිලි කරන්නේ. මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස. අර බද්දෝ මාරස්ස කියන්නේ මායයට බැඳෙනවා කියන එක. මමත්වෙන් ගැනීමේදී. එහෙම ගන්න බවවත් දන්නේ නැහැ පෘථග්ජන පුද්ගලයා. එහෙමයි අපි ඒක තේරුම් ගන්න ඕන. එතකොට මේ සූත්‍රයට අනුව ගත් කල එසේනම් මේ පංචස්කන්ධ නම් වූ ධර්මතාවයේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ පහළ වෙද්දී ඒවට එනේවත් එක්කලා අපි අපට රුචි අරුචි පරිදි කිසියම් ආකාරයක ඇලීමක් ගැටීමක් ඇති කරගත්තම තමයි මේ බැඳීම ඇති වෙන්නේ. ඒක තමයි අර අරියාණං අදස්සාවි අරියස ධම්මේ අකෝවිදෝ අරියස ධම්මේ අවිනීතෝ කියන්නේ. ආර්යයන්ගේ දර්ශනයට යොමු වෙන්නේ නැතුව Tamanට පේන හැටියෙන් පිළිගන්නවා. මෙම ඉන්න පුද්ගලයෙක් මම තමයි මේ සියලු දේවල් විඳින්නේ කියලා. එතකොට මොකද වෙන්නේ? එතකොට මේ බන්ධනයේදී තමයි පංචස්කන්ධ ධර්මතාවයේ පංච උපාදානස්කන්ධයක් බවට පත් වෙන්නේ. අන්නද අසුත පොතක්ජනයා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයක් පරිහරණය කරන්න. කය කාටත් එකයි. බාහිර වශයෙන් ගන්න ආහාර සහිත කයක් තමයි කාටත් තිබෙන්නේ. නික්ලේශයටත් ක්ලේශයටත්. නමුත් පෘථග්ජනයයි කියලා කියන්නේ ඒක වෙනත් විදිහකට දකින්න. ඒ දැක්මම තමයි ඔහුට මේ දුක් ගෙනත් දෙන්නේ සහ අර කෙලවර දකින්න බැරි මිදීම දකින්න බැරි අතීර දස්සී අපාර දස්සී බැරිව බැඳීමියන්ට බැඳී උපදින්න බැඳීමියන්ට බැඳී පරලෝ යන්න සිද්ධ වෙන්නේ. ඒක බුදුන් වහන්සේ වදාළ ධර්ම කරුණාවට හා නොගත්තොත් උගතෙක් බුද්ධිමතෙක් ධනවතෙක් දුප්පතෙක් වශයෙන් කොයි විදිහෙන් ජීවත් වුණත් මේ පෘථග්ජනයාගේ ඉරණම තමයි මේ පෙන්වන්නේ බන්ධන සූත්‍රය. එසේනම් එයින් නිදහස් වෙන්න අවශ්‍ය නම් ඒ ජීවිතය තුළම පෘථග්ජන භාවය කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගෙන එයින් මිදීමේ දර්ශනය හොයා ගන්න ඕන. මේ තමයි සම්පූර්ණ බුදු ධමයේ පෙන්වන දර්ශන සීමාව. ඒ ජීවිතය තුළ සිදුවෙන දෙයක්, වැරදීමත් ජීවිතය තුළ සිදුවෙන දෙයක්, නිවැරදි කර ගැනීමත් ජීවිතය තුළ සිදු කර ගන්න ඕන දෙයක්. වැරදීම තුළ ඒක සිදු කර ගන්නට ආගමක් දැනගන්න ඕන නැහැ. මේ ලෝකේ කොහේ ඉපදුනත් ඒ වැරදීමට අහු වෙනවා. එහෙම තමයි ඒක හදලා තියෙන්නේ. මාරයා කියන වචනේ පාවිච්චි කළා මාරයා හැවිතම සසරට බැඳ තබන්න උත්සාහ කරනවා ගැලවෙන්න දෙන්නේ නැහැ කියන වචනයක්. එහෙම කෙනෙක් නෙවෙයි ඒකෙන් ওই බන්ධනයට නමක් මාර බන්ධනා කියලා කියන්නේ. මේ පිළිබඳ කරන ලද පරිශ්‍රණයට කියන ආර්ය පරිශ්‍රණය මේ මගේ ගමන් කළා උන්වහන්සේ මේ බන්ධනෙන් නිදහස් වුණා. ඒ නිදහස් වුණාම තියෙන සැනසීමත් උන්වහන්සේලා ඉහාත්ම වශයෙන්ම අත්විඳා. බුදුන් වහන්සේ සාරිපුත්‍ර ආදී කොට ඇති ආර්ය උත්තමින් වහන්සේලා ජීවිතය තුළ මේ අසීමිත නිදහසත් භුක්ති විඳා. ඒක උන්වහන්සේලාට ඒකට අමුතු සැනසීමක් වශයෙන් නමකුත් තියලා තියෙන ලෝකෝත්තර සැනසීම කියලා. උන්වහන්සේලා ලෞකික අතහැරලා හිටියෙත් නෑ ලෞකිකෙ හිටියා. නමුත් ලෞකිකයේ ජය ගන්න කියලා උන්වහන්සේලාට වෙනම ඔබට මෙන් වගකීම් නැති නිසා ලෞකිකයේ පැත්ත දියුණු කරන්න උත්සාහ කළෙත් නෑ. ඒකෙන් කියන්නේ ලෝක ජීවත් වෙන හැමෝම ලෞකික දියුණු කරන්න එපයි කියලා. ඔබ වගකීම් සහිත පුද්ගලයෙක් නම් ලෞකික පැත්තත් දියුණු කරන්න. මා දකින්න සාමාන්‍ය සමාජය සඳහා ලෞකික ලෝකෝත්තර දෙකෙන්ම දියුණු වෙන්න ඕන සමාජය කියන එක. එතකොට සමස්ත ගිහි සමාජයේ පෘථග්ජන භාවයෙන් සිටියේදී පැවිදි සමාජයේ ලෝකෝත්තර උනායි කියලා මේ රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මොකද මේ සමාජගත දුක, චිත්තසංතානගත දුක කියන එක ඔවුනොවුන්ට පෞද්ගලිකව බලපාන දෙයක්. ඒක ඔවුනොවුන් තේරුම් අරගෙන නිදහස් වෙනවා අරුණාම අර
විශේෂිත පුද්ගලයන් සඳහා කියලා හිතුවොත් ඒක වැරද්දක්. මා දකින්නේ සමස්ත සමාජය සඳහා වගේම සමස්ත සමාජයෙහි තේරුම් ගත හැකි අය සඳහා. අපි මේ ව්‍යායාමයේ උත්සාහය ඒ සමස්ත සමාජයේ කොතනක හිටියත් මේක තේරුම් ගන්න පුළුවන්ද? බන්ධනයෙන් නිදහස් වීම සඳහා නම් තේරුම් ගන්න ඕන. දැන් බලන්න අර මම මතක් කළ පවෙන් පරලෝ යාම කියන එක. එන ඒකේ පරලෝ යාමක් තියෙනවා. ඒක එහෙනම් පව තුල පංච උපාදානස්කන්ධය කියන වරද සිද්ධ වෙනවා. පෘථග්ජනයාට පින හොඳ වුණත් ලෞකික වශයෙන් සැපගෙනක් දුන්නත් පින තුලත් පංච උපාදානස්කන්ධය කියන වැරද්ද තියෙනවා. නමුත් මීටත් වඩා ඉහළ ගියා වූ කර්ම විපාකයන්ගෙන් මගහැර හිටියා වූ මිදිලා නෙමෙයි ලෞකික ධානය කියලා කතා කරන පැත්තක් මේ පොතේ අන්තර්ගත කරනවා. එදා හිටිය වනාන්තරගත වුණා වූ බහුතරයක් සඳහා ඔවුන්ටත් ඒ ලබා ගන්න එක උපපාතික ප්‍රතිසන්දියක් සඳහා දිගු කල් වාසයක් ලැබුණා වුණාට ඔවුන්ටත් බන්ධනෙන් නිදහස් වෙන්න බැරි වුණා. එහෙම මම කියන්නේ තථාගතයන් වහන්සේ අපායත් පංච උපාදානස්කන්ධය තියෙනවායි කියලා තියෙන නිසා සහ දෙවියනොත් සක්කායෙන් මිදලා කියලා හිතන් හිටියට සක්කායවත් පංච උපාදානස්කන්ධේ ඉන්නේ කියලා ඕන් කිව්ව බුදුන් වහන්සේට ප්‍රකාශ කරලා තියෙන නිසා සහ බුදුන් වහන්සේම බබලෝ ප්‍රාර්ථනා කරන්න එපත් ඒපා ඒකෙත් සක්කාය තියෙනවා කියලා වදාරලා තියෙන මේ වචන තුන එකතු කරගෙනයි මම මේක කියන්නේ. එතකොට ඔබ හිතන්නට එපා මේ දුගතිය ගිහින් හෝ මේ සුගතියට ගිහින් හෝ එහෙම නැත්නම් මේ රූපී අරූපී මවතලට ගිහින් හෝ මේ බන්ධනෙන් නිදහස් වෙන්න පාරක් තියෙනවායි කියලා. ඒ බන්ධනයේ විපාක. අර බද්දෝ ජායති බද්දෝ මීයති බද්දෝ අස්මා ලෝකම් පරන් ලෝකම් ගච්ඡති ඒකේ විපාකේ. එතකොට බැඳීම ඇති කරගන්නෙත් මෙහි ඒකේ විපාකයයි සංසාරේ නැත්නම් කර්ම විපාක කියන්නේ බැඳීමෙන් නිදහස් වෙන්නත් ඕන මෙහෙදී. අනේක තමයි ලබාගත් ජීවිතයේ මිනිස්සෙකුට වටින්නේ. ජීවිතයේ ගයක් හදාගෙන කාලා බීලා ඉන්න එක විතරක් කියලා හිතන්නේ නැතුව ඊට එහාට මේ ජීවත් වෙනකොට ඔබට කිසියම් ආකාරයක අසහනයක් පීඩාවක් කරදරයක් එනවා නම් ඒ කුමක් නිසාද කියලා හොයන්න බලන්න කියලා කියන්නේ. ඉතින් හොයලා බලන්න නැති අය ලෝකේ තියෙන ඒ කාලවල ඇති වෙන්නා වූ ක්‍රියාවන්ට ප්‍රතිචාර දක්වමින් ප්‍රතික්‍රියා දක්වමින් අඬනවා දොඩනවා වැළපෙනවා කම්පා වෙනවා. එරුණාම ඒක හේතුව හොයන්න උන්ට තේරෙන්නේ නැහැ. හෙව්වත් හොයන්නේ අර අස්සයා ගියාට පස්සේ ස්ථාලේ වහනවා වගේ එහෙම නැත්නම් මරණයෙන් පස්සේ පරීක්ෂණයක් කරනවා. මරණ පරීක්ෂණය කියලා කියන්නේ. එතකොට මරණය සිද්ධ වෙලා ඉවරයි. දැන් පරීක්ෂණය කළාට මියගිය පුද්ගලයාට පණ දෙන්න බෑ. ඒක උදාහරණයක් වශයෙන් මම මතක් කළේ. ඒ අනිත් අයට දඬුවම් දෙන්න පුළුවන් වුණාට වැඩිකාරයා හොයාගන්න පරහ වුණාට මියගිය පුද්ගලයාට වැඩක් වෙන්නේ නැහැ නේ. ඒකෙන් පණ දෙන්න බෑනේ. අන්න ඒ වගේ එකක් මේ. ඒ නිසා අපි දකිනවා තථාගතවරු පැහැදිලි කරලා දාලා වූ මේ ධර්මතාවයන් ධර්ම ශ්‍රවණය මගින් ඔබට තේරුම් ගන්න පුළුවනි. ධර්ම දේශනාවේ මගින් අපට මේක පැහැදිලි කරන්න පුළුවනි. අනේ පැහැදිලි කිරීමේදී මේ කතා කරලා තියෙන හතරම පහම මම එකට ගන්නවා. එතකොට ඒකෙන් තේරුම් ගන්න ඕන මේ තථාගතයන් වහන්සේ මේ බන්ධනය සහ නිදහස් වීම දේශනා කරලා තියෙන්නේ ජීවිතය එකක් වශයෙන් අරගෙන නෙවෙයි. ජීවිතේ පවත්වන්නා වූ අසකරණාසය දිවකය නම් වූ දොරවල් හය අරගෙන දොරවල් හයෙන් ගන්නා වූ අරමුණ එකක් නැත්නම් ඒකකයක් වශයෙන් අරගෙන. අරමුණෙන් අරමුණටයි බැඳෙන්න ඕන අරමුණෙන් අරමුණටයි කැඩෙන්නත් ඕනේ. ඒ අරමුණෙන් අරමුණට බැඳෙන ආකාරය තමයි රූප වන්දන බද්දෝ සාන්තර බාහිර බන්ධන බද්දෝ කියලා කියන්නේ. ඒක තේරුම් ගන්න වෙනවා. ඒ තේරුම් ගත්තම අර ඔබ සමාජයෙන් ඉගෙන ගත්ත තේමාවට වඩා වෙනස් තේමාවකට එන්න වෙනවා. ඔබ සමාජයෙන් ඉගෙන ගත්තේ තාමත් මේ සමාජයේ පවතින නිසා බොහෝ සමයන් වල දේශනා කරන්නේත් ඒක තමයි. අයහපත් දේවල් කරන්න එපා යහපත් දේවල් කරන්න. එතකොට ඔවුන්ට අදාළ ආගම් වල සදාකාලික තැන් වලට ඒ යන්න පුළුවන් කියන එක. ඔබට නම් පව් කරන්න එපා පින් කරන්න. ඒ තමයි නිවන් මඟ කියලා නැත්නම් කරන්න තියෙන එකම වැඩේ කියලා තමයි ඔබ සාමාන්‍යයෙන් බොහෝ දෙනා ඔය සාමාන්‍ය සමාජයේ දකින්නේ. නමුත් මේක හදාරනකොට පවත් පිනත් ධානයත් පෘථග්ජනයාට ලැබුණාට තුනේම බන්ධනේ තියෙනවා. එතකොට බන්ධනෙන් නිදහස් වෙන්න බෑනේ.
බන්ධනයට අදාළ කරුණු මොනවායින්වත් බන්ධනෙන් නිදහස් වෙන්න පුළුවන්ද? බන්ධනයට අදාළ කරුණු කිරීමෙන් බන්ධනයෙන් නිදහස් වෙන්න නොහැක. අන්න එවිට මේ ආර්ය සත්‍යයට අනුවගත් කළ බන්ධනයේ පාපයේ වශයෙන් සහ බන්ධනයෙන් මිදීම කුසලයේ වශයෙන් ගන්න ඕන. මතක තබා ගන්න පින නෙවෙයි කුසල කියන්නේ අකුසල කියන්නේ අදක්ෂතාවෙන් මිදෙන එකට කුසල කියන්නේ. අන්න මිනිසා ස්වකීය ජීවිත කාලය තුළ හැකිතාක් ඉක්මනින් බන්ධනයටපත් වෙන ආකාරය තේරුම් අරගෙන අනතුරුව ස්වකීය ජීවන රටාව ගෙන යන්න ඕන. නමුත් බන්ධනෙන් මිදෙන්න අවශ්‍ය දැක්මත් අනුගමනය කරන්න වෙනවා. ඒක තමයි අර එක ගාථාවක සඳහන් වෙන්නේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. මෙන්න මෙසේ අර අභ්‍යවකාශයට යන ගුවන්මානා දිනපතා අවදි වෙලා මග නිවැරදි කරගන්නවා ස්වයංක්‍රීයව. ගමනමයි මග වරදින්නෙත් ගමනේදීමයි මග නිවැරදි කරගන්නෙත්. අන්න වගේ මේ ජීවන ගමනේදීම මග නිවැරදි කරගන්නයි බුදුන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ. මග වරද්දා ගත්තම තමයි අර ධනය තිබුණත් නැතත් උගත් නැතත් ඒ උගත් නුගත් ධනවත් දුප්පත් ගිහි පැවිදි දේශීය විදේශීය ભેදයෙන් තොරව මේ බන්ධනයට අහු වීම නිසා ඇතිවෙනා වූ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන එකෙන් ගැලවෙන්න තැනක් නැත්තේ. ගෙදරත් නැහැ, සාගරෙත් නැහැ, කන්දක් මුදුනෙත් නැහැ, විදේශ රටකත් නැහැ, කොහෙවත් නැහැ. ඒ වගේම මේක එන ආකාරය තේරුම් ගන්නත් බෑ. වන්දයත් ඔවුන්ගේ දර්ශනය යොමු වෙලා වෙන්නේ බාහිරයට. ඔවුන් කල්පනා කරන්නේ මේ අපිට බාහිර ලෝකේ දුක් දෙනවයි කියලා. එමයි හැමෝම හිතන්නේ. මේ දුක් හටගන්නේ බාහිර ලෝකේ තියෙන කාරණයක් නිසායි කියලා. එතනින් එහාට ඔවුන්ට අර ප්‍රඥා කියන කරුණ ඔස්සේ ගැඹුරු දැක්මට යන්න තනිව හැකියාවක් නැහැ. ඔය සර්වඥවරු බුදුවරු කියන එකේ තේරුම ඕනෝක තමයි. වැසුණු දහම් කොටස් ලෝට හෙලි කරලා දෙන එක. අනුප්පන්නස්ස මග්ගස්ස උපාදේති කියලානේ කියන්නේ. නූපන් මගක් උපදවලා දෙනවා බුදුවරු. බුදුවරු උපදවා මගේ යන්න ඕන කියන එක තමයි බුද්ධ ශ්‍රාවකයෝ කියලා කියන්නේ. නමුත් අපි ඒක අධ්‍යාත්මිකව මගක් වශයෙන් තේරුම් ගත්තේ නැතුව පුණ්‍ය මාර්ගයක් වශයෙන් බාහිර මගක් සකස් කරගන්නවා විකල්පයක් වශයෙන්. ඒකත් ආයෙත් බන්ධනය තුල. එතකොට මා පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ බන්ධනයට අදාළ කිසිදු ක්‍රියාකාරීත්වයකින් බන්ධනෙන් මිදෙන්නේ නැහැ. කුමක්ද දැන් මෙතන මේ පැහැදිලි කරලා තිබෙන්නේ? මේ අසුත පුතග්ජනයාට ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් ලෝක ජීවත් වීම සඳහා අරමුණු ගන්න වෙනවා. මෙහාට ආවෙම ඔය පහ දාගෙන ලෝකෙත් සුවසේ ජීවත් වෙන්න ඒවා හඳුනා ගන්න තමයි. නමුත් හඳුනා ගන්නට යාමේදී ඔහු අතින් සිදුවෙන ප්‍රමාදයක් තියෙනවා. මේකට එකතු වෙන එක. රූපේ මම රූපේ රූපේ තුල මායත මාතල රූපය ඇත කියන්නේ වේදනාව මම වේදනාවේ වේදනාව තුල මාතල වේදනාව ඇත කියන්නේ මේ එකතු වෙන එකට. ඒක තමයි බන්ධන කියලා කියන්නේ. එතකොට මම කියන පදයට ඒ මොහොතට එන දේ කෙරෙහි ඇලීම ගැටීමට කියන අර්ථයක් තමයි මම කියලා කියන්නේ. මේ ආරි සත්‍යෙහි මම කියලා කියන්නේ. සමාජයේ මම කියනවා කායට නැත්නම් මම කියලා කතා කරනවා ජීවිත අවසානයේ ජීවත් වෙන පුද්ගලයාට. එහෙම කතා නොකර ඉන්න කියලා මම කියන්න එපා කියලා හරි එහෙම කයක් නැහැ කියලා හරි නෙමෙයි කියන්න හදන්නේ. ජීවත් වෙන්න ලෝකේ සම්බන්ධතා පවත්වන්නට එදිනෙදා කටයුතු වලදී පස්දොර මුල් කොටගත් රූප වේදනා සංඥා සංකාර පහක් දොරවල් 6න්ම ඇති වෙනවා. වෙනසකට පවතින්නේ මේ රූප කියන වචනේ රූප ශබ්ද රූප ගන්ධ රූප කියලා මාරු වෙන එකයි. එතකොට අසුතවන්ත සූත්‍රයේ සඳහන් කරන්නේ අසුතවත් පුතග්ජනයා ඒකට එන දේ. ඒ අරමුණට එන දේ ඒකට එන දේ කියන්නේ. රූපයට, ශබ්දයට, ගන්ධයට. ඒකත් කෙරෙහි ඇලීම මුලාව, ගැටීම මුලාව කියන දෙකෙන් එකකට අහු වෙනකොට ඒක තමයි ඒකට එන දේ මම කොට ගන්නවා කියන එක. අන්නේ මම කොට ගැනීමෙන් තමයි අර සසරට අවශ්‍ය බන්ධනය සිදු වෙන්නේ. ඒක තමයි කෙටියෙන් පෙන්වලා තියෙන්නේ මඤ්ඤමානෝ කෝ බිකු බද්දෝ මාරස්. නම් ඔබ මව් කුසෙන් බිහි වූ තැන් පටන් ළමා කාල පහු කරලා මැරෙන තුරුම මමත් වෙන්නේ යමක් ගන්නවා නම් එහෙනම් ඔබට බද්දෝ ජායති බද්දෝ මීයති
බද්දෝ අස්මා ලෝකම් පරං ලෝකම් ගච්ඡති. ඒකට ඔබ රවට්ටන්න තව ඔකට තව වචන ටිකකුත් තියෙනවා. මීට වඩා යහපත් සැප ලෝක තියෙනවා. ඒවට යන්න මේ දේවල් කරන්න ඕන කියලා බන්ධණයට අලවන. එහි නිදහස් වෙන්න තැනක් නැහැ කියලා දෙන්නේ නැහැ සැප ලෝක තියෙනවායි කියලා. ඒ අර ගැඹුරු දැක්මක් නැති අයට භව ගාමිත්වයක් හඳුන්වා දෙනවා. ආගම්වල බොහෝ අය බුදු සමයත් ඇතුළත් කොටද. නමුත් ඒ බද්දෝ ජායති බද්දෝ මියති බද්දෝ අස්මා ලෝකම් පරං ලෝකම් ගච්ඡති කියන අසුතව පු탁ජන භූමියේ ක්‍රියාකාරීත්වය. මම හිතන්නේ හඳුන්වා දෙනවා ඇත්තෙත් අසුතව පු탁ජනයි තමයි. නැත්නම් මේ සුතවත් අරිය ශ්‍රාවක භාවයේ තිබෙනවා නම් ඒක කියන්න අයිතියක් නැහැ. එමනම් අපට තේරෙන්න ඕන අපි මේ පුද්ගලයෙක් වශයෙන් ජීවත් වුණාට කරන්නේ සිතින් කයෙන් වචනයෙන් කියන තුන්දර පාවිච්චි කරන එක. කරන්නේ පස්දොර පාවිච්චි කරන එක. කරන්නේ පස්දොරන් ලෝකෙට හම්බ වෙන අරමුණුත් එක්කලා කිසියම් ආකාරයක ආස්වාදානුපස්සිනෝ විහෙරතෝ තණ්හා පවඩ්ඩතු තියෙන වචනේ. ආස්වාදේ නැවත බලමින් වාසය කරනවා. එතකොට රූපය කියන්නේ ශරීරය කියලා ගත්ත නිසාද රූප තණ්හාව වැඩෙන්නේ? නෑ රූප තණ්හාව වැඩෙන්නේ රූපය ආත්ම කොට ගත්තාම. ශබ්ද තණ්හාව වැඩෙන්නේ ශබ්දය ආත්ම කොට ගත්තාම. ගන්ධ තණ්හාව වැඩෙන්නේ ගන්ධය ආත්ම කොට ගත්තාම. මේ විදිහට ආත්ම කොට ගන්නවා කියන එකේ තේරුම තමයි අර හොඳයි සැපයි සාන්තයි හරි නරකයි දුකයි අසාන්තයි හරි කියලා ඒකට අදාළ අගයක් එකතු කරන එක. ඒකට තමයි මඤ්ඤමානය කියලා කියන්නේ. ඒක ස්කන්ධ පංචකයෙන් පංචකයට ස්කන්ධ පංචකයෙන් ඇතුණට මමත්වෙන් ගත්තම උපාදාන ස්කන්ධ බවටපත් වෙලා සසරට බැඳිලායි අවසන් වෙන්නේ. අන්න මේ සසරට බැඳීම තමයි මේ බන්ධන කියලා පෙන්වන්නේ. එතකොට ඒක බුදුවරු පහළ වූ සමාජයේ පෘථග්ජනයාගේ ඉරණම. මේට වඩා එහායින් ඔබට ඕන නම් මම මේක අරමුණක් තුළ සිදුවෙන ආකාරය පැහැදිලි කරලා දෙන්නම්. අලුත්ම කෙනෙකුට මේ ප්‍රමාණවත් සෑහෙනවා. තවත් දුරටත් ඒක ඇස තුළ අරමුණ තුළ සිදුවෙන ආකාරය දකින්න ඕන නම් ඒකත් පැහැදිලි කරන්න පුළුවන්. අන්න එයයි ප්‍රමාදය කියලා කියන්නේ, එයයි ප්‍රමාද විහාරිත්වය කියලා කියන්නේ. ඒ තේරුම් ගත්ත පුද්ගලයාට එහෙම නොවෙන් ජීවත් වෙන එක. එයින් මිදෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ගය අනුගමනය කරන එක තමයි මේ බුදු සමයේ ධම්මාන ධම්ම පටිපදා, පටිපත්ති පූජාවෙන් බුදුන් පිදීම, පටිසෝතගාමී පටිපදා කියන වචනෙන් පෙන්වන්න හදන්නේ. ඔබම නිවැරදි කරගන්න වෙනවා. මේ සදහම් ශ්‍රවණයෙන් ඔබට අවශ්‍ය දැක්ම දැනීම ලැබෙන්න පෙර ඔබ විසින් කරගත්ත වරදක් තිබෙනවා. දැන් ඒ වරද නිදහස් කරගන්න ආකාරයෙන් ඉදිරි ජීවන ගමන ගෙනියන්න ඕන. එතකොට ලෝකයා හිතන ආකාරයට ඒකට gedara අතහැර යාම හෝ ඇඳුමක් ඇඳ මාරු කර ගැනීම හෝ ආදී වශයෙන් එහෙම බාහිර ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක් නෙවෙයි නිදහස් වෙන්නේ. අර බන්ධනයේ තේරුම් අරගෙන බන්ධනයේ නොවන ආකාරයෙන් ජීවත් වෙන්න අවශ්‍ය අවබෝධයක් ලබා ගැනීමෙන්. එතකොට මේකේ පැහැදිලි කරලා තිබෙන්නේ මේ පංචස්කන්ධයට එන දේවල් මගේ ආත්ම කොට ගැනීමෙන් තමයි බැඳෙන්නේ කියලා. එහෙනම් ජීවිතයට බැඳෙනවා නෙමෙයි ඒක වතාවට. පංචස්කන්ධයෙන් පංචස්කන්ධයට බැඳෙනවා. ඒ බැඳෙනවට නමක් තමයි රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා වචන පාවිච්චි කරන්නේ. දැන් ඒක අපි තවත් වචනකින් ගත්තොත් අපිට මෙහෙමත් කියන්න පුළුවන්. මේ සූත්‍ර දේශනාවල ඇස තුළ සිදුවෙන්නා වූ ප්‍රමාදවාදී දහම් පෙළ වශයෙන්, කන තුළ සිදුවෙන්නා වූ ප්‍රමාදවාදී දහම් පෙළ වශයෙන් පෙන්ලා තියෙනවා. ඒ ප්‍රමාදවාදී දහම් පෙළ කියලා කියන්නේ බද්දෝ මාරස්ස විස්තර කරන හැටි, මාරයට බැඳෙන හැටි. එතකොට ඒක අසෘත පු탁ජනයා සතු දායාදයයි, ඉරණමයි. ඔහුට ඒක පාලනය කරගන්න අවශ්‍ය බුද්ධිය, ප්‍රඥාව නැත්නම් සතිය වැඩි දියුණු කරගන්න තේරෙන්නේ නැහැ. එතකොට මේ තරම් විශාල ග්‍රන්ථවල පැහැදිලි කරලා තියෙන මේ පෙළවල් කියලා කියන්නේ ධර්මයෙන් ඈතට යන පෙළ. ධර්මයට යන පෙළ. ඒක ක්‍රියාත්මක වෙන්නේ පොතේ නෙමෙයි. පෙළ දහම කියන එක ඔබේ ඇස තුළ, කන තුළ, නාසය තුළ ක්‍රියාත්මක වෙන්නේ.
පමාදවාදී පෙළ දහමත් ඔබේ ඇස තුළ කන තුළ නාසය තුළ අප්‍රමාදී පෙළ දහම සඳහා අනුගමනය කළ යුත්තත් ආපහු ඔබේ ඇස් තුළ කන තුළ නාසය තුළ. හරිනේ ඉතින්. චක්කුණා සංවරෝ සාදු ගාථාවේ සබ්බ දුක්ඛා පමුංචති කියනවා. අනිත් පැත්තට පෙන්වනවා ඉඳුරන් බිඳ බැලීම. ඇස මාරයාගේ කන මාරයාගේ කියලා අනිත් පැත්තට පෙන්නනවා. මාරයාගේ කියන්නේ අර බැඳෙන පැත්තට. සංවරෝ කියන්නේ බුදුන් වහන්සේ වදාළ පැත්තට. මාර සූත්‍රවල කෙලින්ම ඇසයි කනයි නාසයි දිවයිකයි මාරයාගේ කියලා කියනවා. අපේ නෙමෙයි කියලා. නමුත් මාරයාගේ කිව්පවනින් මාරයාට සදාකාලික අයිතිය කියන්නේ නැහැ. ඒකෙන් මිදෙන්න පුළුවන් පාරක් තියෙනවා. ඒ නිසා බද්දෝ මාරස්ස කියන වචනෙන් කියන කාරණාව ඔබේ සිත තුළ සිදුවෙන ආකාරය විවිධ වචන වලින් ත්‍රිපිටකේ පැහැදිලි කරලා තිබෙනවා. ඔය ඔබ කියන්නේ තණ්හානුසය කියන වචනයක්. ඔබ ඔය අහලා තියෙන අවශේෂ නිරෝධ කියන වචනයක්. ඒ වචන වලින් පෙන්වන්නේ මේ බැඳෙන හැටි. එතකොට තමයි කය අතෑරුණාට අර බැඳීමක් තියෙන නිසා බද්දෝ මීයති බද්දෝ අස්මා ලෝකම් පරන් ලෝකම් ගච්ඡති. අන්න සාමාන්‍ය ලෝකේ දකින්න අයට භෞතික විද්‍යාඥයන්ට නැත්නම් වෙනත් ආගම් වලට මේ එතනින් එහා පැත්තට මේ චිත්තාභ්‍යන්තරයේ කොටස විග්‍රහ කරගන්න උපකරණ ප්‍රමාණවත් නැහැ. ඒ නිසා විඥානය කියලා එකක් නැහැ කියන එක ලේසියි ඒගොල්ලන්ට. විඥානය කියලා එකක් නැහැ තමයි. විඥානය කියන්නේ හඳුනා ගැනීමට නමක් නේ. මේ මොහොතේ සිදුවෙන දේ හඳුනා ගැනීමට නමක්. ඒ නිසා අවිද්‍යාපච්චා සංඛාරා හොයන්න උපකරණ හොයන්න එපා. උපකරණ හදන්න එපා. ලෝකේ කවදාවත් අවිද්‍යාපච්චා සංඛාරා උපකරණ වලට හොයන්න බෑ. ඒකට අපි තේරුම් ගන්න ඕන අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධයයි කරන්න ඕනේ කියන එක. ඔතන තමයි කොතරම් දියුණුණත් නූතන විද්‍යාව සහ බුදුදහමේ විද්‍යාව අතර පරතරය තියෙන්නේ. නූතන විද්‍යාව එතකොට අවිද්‍යාව තුළ කියන්න වෙනවා මට බුදු සමිත පෘථග්ජන සමාජයේ අවිද්‍යාව තුළ. එතකොට ආගම් සමාන කරන්න පුළුවනි. නමුත් විද්‍යාවේ මුක්තියක් දේශනා කරන එක ඊට වඩා ගැඹුරු කරුණක්. මෙන්න මේ தත්ත්වයන් යටතේදී අපි මේක එකකින් පෙන්නුවාම ඇස තුළ කන තුළ නාසය තුළ ඔබ මේකම තමයි මේ අරමුණක් පාසා සිද්ධ වෙන්නේ. මේකෙන් තමයි සතරට බැඳෙන්නේ කියන එක තේරුම් ගන්න තරම් ප්‍රමාණවත් සම්මර්ෂණයක් ලබා ගන්න. ඒ කියන්නේ නැවත නැවත ඒ පෙළ ඇහැ කන නාසය තුළ සිදුවෙන ආකාරය දැකලා තේරුම් ගන්න. ඒ උන දේ මොනම ආගමක් යටතේ අයිතිලා හිටියත් මොන විදිහෙන් ජීවත් වුණත් ඔබ අසෘත පුතග්ජන නම් ඔබ තුල උන දෙයකින් පෙන්වන්නේ. එමත් නැත්නම් ප්‍රමාද විහරණේ පෙවිහරණය. දැන් මේක නොවෙන්න කටයුතු කරන එක තමයි මම දකින බුදු සමය ආධ්‍යාත්මික ආගමික ජීවිතය. මේ වරදින් මිදෙන්න කටයුතු කරන එක තමයි බුදු සමය ආධ්‍යාත්මික ආගමික ජීවිතය නැත්නම් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීම කියලා කියන්නේ. මේ කරුණ වටහා ගන්න ඔබට හැකියාවක් තියෙන්න ඕන. මෙහෙම බලන්න අපි. මර කෙටි පෙළකින් මම මේක පෙන්නනවා. හැමදාමත් පෙන්වන කාරණයක් ඒක. ඒක ඇස තුළ අරමුණට අදාළ ප්‍රත්‍ය තුනක් එකතු වීමෙන් හට ගන්න දෙයක් වශයෙන් පස්සේ කියලා පෙන්නනවා. ස්පර්ශ වෙනවායි කියන එක. ස්පර්ශ කියන වචනේ බාහිර වශයෙන් එකතු වීම කියන අර්ථයට ගන්න නැතුව ඒක එහෙම තමයි පොතේ උගන්වන්නේ. නමුත් මේ Taman හදාගත්ත අතීතයක් මෙතෙන්ට ඇවිදින් එකතු වෙන බව එය සමග අපි එකතු වෙන බව තමයි වේදනා කියන එකෙන් පැහැදිලි කරන්නේ. විඳිනවායි කියන එක. සැප දුක් උපේක්ෂා වශයෙන්. විඳින්න ගියාපම අන්නේ ඒකට තිබෙනා වූ ඇලීම ගැටීම තමයි වේදනාපච්චය තණ්හා කියලා කියන්නේ. එහෙම වුණාම වැදෙන එක තමයි උපාදාන. ඒක බද්දෝ මාරස්ස තමයි මේ තණ්හා උපාදාන තව වචනයක් තියෙනවා භව කියලා. තණ්හා උපාදාන නම් භව. භව නම් ජාති ජරා ව්‍යාධි ශෝක පරම එක සැරයක් සිද්ධ වෙනවා කියලා කියන්න එපා. හිතන්න එපා ඕනෑම මොහොතක සිදුවෙනා මේ තණ්හා උපාදාන භව නිසා බද්දෝ මාරස්ස කියන කතාව වල අර මේ බද්දෝ මීයති බද්දෝ අස්මා ලෝකම් පරන් ලෝකම් ගච්ඡති මෙලෙවින් පරලෝයන්ට අවශ්‍ය බැඳීම සිදු වෙනවා. ඒකයි මම කිව්වේ ඒක නැවත නැවතත් ඔබේ ඇස තුල කන තුල නාසය තුල මේ අරමුණු රසය විඳින්න ගියාපුවාම නැවත ගන්න ඕනකමකින් යුක්තව මට වෙලාවක් ආවව කොයි කියලා එක පැත්තකින් ඉන්න. නැත්නම් ආයෙත් ඉන්න ඕන කියන හැඟීමකින් යුක්තව ඉවර කරනවාද කියලා බලන්න. එතකොට තමයි අර විද්‍යාත්මක උපකරණයකට හොයන්න බැරි තණ්හා අනුසයට
නැත්නම් ආපහු අට ගන්න අවශ්‍ය හේතුවකට, පැවැත්මට අවශ්‍ය හේතුවකට, නැත්නම් කම්ම නිදාන සම්භවයකට. ඉති ලෝභෝ භික්ඛවේ, ඉති දෝසෝ භික්ඛවේ, උතු මෝහෝ භික්ඛවේ කම්ම නිදාන සම්භවෝ. අන්න අර අபிසංකාරවල මේ ලෝභ දේශ මොහ අඩු වැඩි වශයෙන් තිබෙන නිසා කම්ම නිදාන සම්භවෝ. මේ බුදු සමය තුළ ඔබ තුළ සිදුවෙන්නා වූ ඉරණම ගැඹුරින් පැහැදිලි කිරීමයි. මේ ගැඹුරින් පැහැදිලි කිරීමකින් තොරව කෙනෙකුට සුදු ඇඳගෙන සිල් සමාදන් වෙලා වන්දනා ගමන්වමින් පන්සල් හදමින් චෛත්‍ය හදමින් පින් කරමින් ජීවිතේ ලෞකික පැත්තට හරව ගන්න පුළුවන්. නමුත් බන්ධනයේ තුල බව තේරෙන්නේ නැහැ. සියවස් ගණනාවක් තිස්සේ 99ක් පාහේ එම මාර්ගයේ මාබැවින් එයා ආගමික ජීවිත වශයෙන් හිතන්ට අනිත්‍යත් හිතලා තියෙනවා. ඒ වගේම ඒකේ ගැඹුරු අර්ථයක් නොලැබෙනකොට බුදුදහමෙන් පෙන්වන්නේ නොගැඹුරු දෙයක් කියලා කියන්න ඊට පස්සේ උගතුනුත් කට පාවිච්චි කරනවා. ඔය නිකන් සමාජයක් හදන්න විතරයි ඔය ඇති නිවනක් නැහැ කියලා කියන්නේ. එම මේ සමාජයේ එහෙම ප්‍රකාශ කරන අයත් ඉන්නවා. නමුත් ඔවුන්ගේ දැක්ම ප්‍රමාණවත් මදි. තේරුම් ගන්න ඕනේ. මේ සූත්‍ර දේශනා සියල්ල කියවලා බැලුවම තමයි ඇත්තටම කියනවා නම් මේ සමාජයේ ධර්මය කියලා කියන වචනෙන් කතා කරන දේ තේරුම් ගත්තායේ නැහැ. ඔවුන් ධර්මයේ කියයි බණ පොතට සූත්‍ර දේශනාවකට අපි මේ කරන කතාවට නෑ. ඊට වඩා එහා ධර්මයේ කියන එක. එතකොට ධර්මයට පැමිණලා නැතුව ඉඳගෙන ධර්මය ගැන කතා කරන්න බෑ. ධර්මයට පැමිණෙනවා ආගතං ඉමං සද්ධම්මන්ති. ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨියක් දේශනා කරනවා. ධර්මයට කයෙන් පැමිණෙන්නෙත් නෑ, කය ඔහොමමයි. නමුත් සිතින් ධර්මයට පැමිණෙන්න පුළුවන්. අන්න එහෙම ධර්මයේ සරණ කරන ජීවත් වෙන්නට තථාගතයන් වහන්සේ ලෝකයට දේශනා කරලා තියෙනවා ජීවිතය තුළ ධර්මයේ සරණ කර ජීවත් වෙන්න. ඒ ඔබ කියන ධම්මං සරණං ගච්ඡාමි කියන පදේ ඔබ දන්න අර්ථයෙන් නොවන බව පළමුව මතක තබා ගන්න. නමුත් පෘථග්ජන පුද්ගලයා ජීවත් වෙන්නේ ධර්මයේ සරණ කොටගෙන නෙමෙයි, කර්මයේ සරණ කොටගෙන. එබැවින් ඔහුට කර්ම වලට විපාක හම්බ වෙනවා. ඒ විපාක තමයි බද්දෝ ජායති, බද්දෝ මීයති, බද්දෝ අස්මා ලෝකම් පරං ලෝකං ගච්ඡති. දැන් මේකේ අනිත් පැත්තට යන්න වෙනවා අපි. ඊතුරු කාලේ හොයාගන්න. මේ බන්ධන සූත්‍රයේ බන්ධන විතරක් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නැහනේ. ඊට පස්සේ මේ උන්වහන්සේ පෙන්වන පාරට එන අය පෙන්නනවා. අන්න මේ උන්වහන්සේ පෙන්වන පාරට එන අයට අර ඇඳුම පිළිබඳ ප්‍රවේදයකින් තොරව තථාගතයන් වහන්සේ ශ්‍රතවත් අරිය ශ්‍රාවකයා මේක තේරුම් ගත්ත පුද්ගලයා. නම් ශ්‍රතවත් අරිය ශ්‍රාවකෙක් වෙන්න අසුතව පු탁ජනෙක් වෙන්න පංචස්කන්ධය දැනගෙන ඉන්න ඕන නෑ. උපාදාන වෙන හැටි දැනගෙන ඉන්න ඕනේ නෑ. දැනගත්තත් නැතත් ඒ වරද සිද්ධ වෙනවා. බැඳෙන්න දැනගන්න ඕන නෑ. නමුත් ලිහිල් කරගන්න ගැලවෙන්න නම් දැනගන්න ඕන. එසා සසරෙන් ගැලවීමට මිනිස් ජීවිතය උපයෝගී කර හැකි ජීවිතයක් වශයෙන් තමයි බුදු සමය සමාජයේ විවෘත වෙන්නේ. ජීවිතය තුළම සසර බන්ධනයෙන් ගැලවීම සඳහා අනුගමනීය ප්‍රතිපදාවකට යා යුතුයි කියන එක පෙන්වන්න තමයි බණ තියෙන්නේ. සමාජයේ බොහෝ විට බණ කියන්න තියෙන දෙයක්. එහෙම නැත්නම් මේ ගෑයට පින් දෙන්න තියෙන දෙයක්. තමන්ට අනුගමනය කරන්න තියෙන දෙයක් කියන එක පිළිබඳව බොහෝ දෙනා හිතන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ පිළිබඳව තේරුම් ගත්තේ නැති අය අනිත් අයට අනුගමනය කරන්න කියනවා වරනම තමන්ට අනුගමනය ප්‍රතිපදාවක් තේරෙන්නේ නැහැ. අපත් අපේ ජීවිතේ තරුණෙට එනතුරු සහ අනතුරු අවුරුදු 25ක් විතර යනතුරු මේ අනුගමනීය ප්‍රතිපදාව මොකක්ද කියලා හොයාගන්න මහන්සි වුණා. අනතුරුව තමයි මේ මොහොතේදීම නැත්නම් මේ බණ කියන ගමන්ම මම නම් නැත්නම් අනිකුත් කටයුතු කරන ගමන්ම ඔබ නම් ඔබේ කටයුතු කරන බවම මේ යමක් අනිත්‍යයට නොපෙනෙන්නට අනුගමනීය ප්‍රතිපදාවක් අනුගමනය කරන්න තියෙනවා කියලා තේරෙන්නේ. නමුත් නූතන ඓතිහාසික කරුණු සහ කතාන්තර වැනි මගින් කරන ධර්මදේශනා මඟ පැරණි සිදුවීමක් අසා විවරණය කරගන්න එක තේරුම් ගන්න එක සතුට ලබන එක ඇරුණාම අනුගමනීය ප්‍රතිපදාවක් විවෘත වෙන්නේ නැහැ. ඒ නිසා බොහෝ බෞද්ධයෝ අනුගමනීය ප්‍රතිපදාවක් ජීවිතවල තියෙනවා කියන්න දන්නේ නැහැ. ඔය
බාහිර වශයෙන් පින්කම්යයි සම්මත කිරීම දේවල් කිරීම ඇරුණාම ඇතුළතින් අනුගමනීය ප්‍රතිපදාවක් තියෙන බව. දැන් මම දකිනවා ඇතුළතින් අනුගමනීය ප්‍රතිපදා දෙකක් තියෙනවා. පෘථග්ජන පුද්ගලයා ඇතුළතින් ලෝභය, දේශය, මෝහය රැස් කරනවා. ඉති ලෝභෝ භික්ඛවේ කම්ම නිදාන සම්භවෝ, ඉති දෝසෝ භික්ඛවේ කම්ම නිදාන සම්භවෝ, ඉති මෝහෝ භික්ඛවේ කම්ම නිදාන සම්භවෝ. කර්ම නිදාන කරන පාරේ තමයි වුන් යන්නේ. ඒ වුන්ගේ අනුගමනීය ප්‍රතිපදාව. ඒක දුකටපත් වෙන සහ සසර ඇවිදින ප්‍රතිපදාව. නමුත් උත්තරීතර ලොවිලෝතුරු කියලා කතා කරනවා සෝයක් සඳහා නම් මේකේ අනිත් පැත්ත අනුගමනීය ප්‍රතිපදාව වලටපත් වෙනවා. එතකොට කොහොමද පෙන්වන්නේ? ලෝභක්ඛයෝ, දෝසක්ඛයෝ, මෝහක්ඛයෝ. අර ලෝභය නිසා කම්ම නිදාන වෙන එක ලෝභය ෂේ කිරීමෙන් කම්ම නිදාන නොවන පාරකට යන්න කියලාට පෙන්වන්නේ. ලෝභක්ඛයෝ නිබ්බානං, දෝසක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං. ෂේ ප්‍රතිපදාව කරන්නට පෘථග්ජනයින්ට බලපත්‍රයක් වරන් ලැබෙන්නේ නැහැ. ප්‍රමාද විහාරීන්ට ඒ සඳහා කටයුතු කරන්න ඉඩකඩ ලැබෙන්නේ නැහැ සසුන තුළ. ඒකට අප්‍රමාද විහාරීත්වය නැත්නම් මේ සඳහා අමුතුවෙන් ඇති කරගත්ත දියුණු කරන සිහියක් තියෙන්න වෙනවා. ඔබ ඉගෙන ගත්ත යන ඉරියව් පැවැත්වීම සිහිය කියන අර්ථයට එහා යමින් බුදුවරු සිහිය නම් වූ විශේෂ දෙයක් මේ මිනිසුන්ට හඳුන්වා දුන්නා. ඒ සිහියේදී අර ප්‍රමාදය වළක්වන්න පුළුවන්. ඒකටයි සිහිය ඕන. ප්‍රමාද විහාරීත්වය නැත්නම් අර ඇස තුළ කන තුළ සිදුවෙන්නා වූ තණ්හා උපාදාන භව විද්‍යා සංකාරයෙන් වළක්වන්න තමයි සිහිය ඕන. මේ ප්‍රමාද විහාරීත්වය 100,000 ගණන් ලක්ෂ වාර සංඛ්‍යාවක් බලවත් කරලා තිබෙන වෙයින් පහසුවෙන් සිද්ධ වෙනවා. හිතන්නත් පෙර ස්වයංක්‍රීයව සිද්ධ වෙනවා. එනිසා අප්‍රමාද විහාරීත්වයට භාගයක් එකතු කරලා නැහැ, පුරුදු කරලා නැහැ. ඒකට දෙන වාර ගාන වැඩි කරන්න ඕන. ඒකත් ඔබේ පුරුද්දක් බවට පත් කරගන්න ඕන. අර පුරුද්දට එරෙහිව. එතකොට ආර්ය පුද්ගලයා තුළ අර ප්‍රමාදවාදී පුරුද්ද වෙනකොට මේ පුරුද්ද ආරම්භ වෙලා වැඩිලා ක්‍රියාත්මක වෙන්න ගන්නවා. අන්න ඒ කරුණු තේරුම් අරගෙන අනුගමනය කරන්න ඕන පාර තේරුම් ගන්නවට කියනවා සුතවත් අරිය ශ්‍රාවකෙක් වෙනවයි කියලා. බලන්න ඇඳුම සම්බන්ධ කතාවක් එකේ තියෙනවද කියලා ඊට පස්සේ. නෑ. ඇඳුම කොහොම හිටියත් හැමෝටම තියෙන අසකරණාසය දිවකය කියනා වූ දොරවල් 6. ඒවයින් ලෝකේ ඔක්කොම ගන්න අරමුණු. ඒ ගන්න අරමුණු ඔක්කොටම පහළ වෙන්නේ පෘථග්ජනයින්ට පංච උපාදානස්කන්ධ. මේ පංච උපාදානස්කන්ධයේදීම මිදෙන්න ඕන පාර තමයි මේ අර සතිය පාවිච්චි කරලා මේ ඊළඟ පෙළ වලින් පෙන්වන්න හදන්නේ. නමුත් මේ පෙන්නන පෙළ පාලියෙන් සිංහලට පරිවර්තනය කළාට මේ ඒක ඔබේ දේ වශයෙන් ඔබට තේරුම් ගන්න බෑ. සුතවත් අරිය ශ්‍රාවකයා කරන්නේ කොහොමද කියලා මේකේ පෙන්වන්නේ? රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය තුළ මම ඉන්නවා කියලා දකින්නේ නැහැ කියලා පෙන්නනවා. ආත්ම කොට ගන්නෙ නැහැ කියලා. එහෙම තමයි මේකේ පෙළ පෙන්වන්නේ. නමුත් එතෙන්ට ඔබට සමීප වෙන්න බැරි වෙලා තියෙනවා. එවිට විභාගයකට ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර ලියන්න පුළුවන්. දිනන්නත් පුළුවන්. ලකුණු ගන්නත් පුළුවන්. ඒ විදිහට ඒක ලියන කියන පාරෙන් යන්න පුළුවන් වුණාට අනුගමනීය පාරෙන් අර ලෝභක්ඛය, ද්වේෂක්ඛය ප්‍රතිපදාවටපත් වෙන්නට අන්න පෘථග්ජන පුද්ගලයාට බෑ කියන්නේ ඒකයි. අනේ ඒ තමයි මේ අපිට ඉල්ලා තිබෙන නිවන් මාර්ගට උපරිස් වෙන ධර්මදේශනයක් කියන වචනේ යටතේදී ඔබේ අනුගමනීය ප්‍රතිපදාව වෙන්න වෙන්නේ. එතකොට මේ පමාද විහාරිත්තේ සසරට එකතු වීම, බැඳීම අරමුණක් පාසා ක්ෂණයකින් මොහොතකින් සිදුවෙන දෙයක්. ඒ මොහොතට අසීහයටපත් වී අහුවෙනෙක් වෙනකොට අසීහයටපත් නොවෙන්න ඔබට මොහොතකින් මොහොතටම දියුණු කළා වූ ඒක තමයි පඤ්ඤාය පස්සති කියන යදා පඤ්ඤාය පස්සති කියන වචනෙන් පෙන්නන යම් විටක ප්‍රඥාවෙන් දකීද කියලා. ඒ ප්‍රඥාවෙන් කියන එකේ තේරුම අර දියුණු කළ සිහියකින් දකින්න ඕනයි කියන එක. මේ බන්ධනේ නොවි අවසන් වෙන්න වෙනවා. එතකොට මේ පොතේම තවත් තැනකින් ඕක ගත්තොත් එහෙම තමයි ලේසි වෙන්නේ මෙතන තියෙනවට වඩා. එතකොට එයා සම්බන්ධයෙන් පැහැදිලි කරව අදහරනවා මේ රූපේ, වේදනාව, සංඥාව, සංඛාරය, විඥාණයට නොබැඳුණු කෙනා. නොබැඳුණු කෙනා, අභ්‍යන්තර බාහිර සහිත බන්ධනයන්ගෙන් නොවදුණු කෙනා
එතරවීම දකිනවා. එතකොට ඒකට කතා කරන්න ඕන තීරදස්සී අප අතීරදස්සී නෙමේ. එතරවීම දකිනවා පරතර දකිනවා පාරදස්සී. ඒ වගේම අමා මහ නිවන දකින්න කෙනා කියලා කියන්නේ ඔහුට. ඔය ඔන්න නිවන දකින්ට එතරම් දුර නෑ කියන්නේ අපි ඒකයි. එක සැරේකින් නෙමෙයි නැවත නැවතත් ඒ පාරේ යන්න වෙනවා. අන්න එය තමයි කවදා කොතනකදී හෝ බුදු සමයේ ඇසුර ලැබ ගිහියෝ පැවිදි බෞද්ධයෙක් බවට පත් වෙලා මේ අනුගමනය කළ යුතු ආර්ය ප්‍රතිපදාව බවට පත් කරගත් යුතු සහ තේරුම් ගත යුත්තේ. එතකොට ඔබට මේ රූපේ වේදනා සංඥා සංකාර මොහොතින් හට ගන්නකොට ඒකට එකතු වීම ඔබ කලේ. එකතු වීමම කර්මයයි එබැවින්ම අනාගත විපාක දෙන්න හේතු ඉතුරු වෙනවා. අනාගත බන්ධනයෙන් නිදහස් වෙන්න නම් කර්මය කරලා බෑ කර්මය ෂය කරන්න වෙනවා. කර්මය සහ විපාක බැලුවම එකක් නෙමෙයි කර්මය කරපුවාම විපාක. එහෙනම් අනාගත විපාක නිදහස් වෙන්න කර්මය නොකර ඉන්න වෙනවා. ඉතින් මේක අද ඊයේ නෙමෙයි අපි මේ සමාජයට කියන්නේ. නමුත් ඔවුන්ට මේකට සමීප වෙන්න Tamanගේ දැක්ම දියුණු විතර අපහසුවක් තියෙනවා. නමුත් අපි අද මේක බොහොම සරල කරලා පහසු කරලා කියමින් ඉන්නවා නැවත නැවතත්. එතකොට සවන් දෙන්න ඔබට මොහොතින් මොහොත මේකට සමීප වෙන්න පුළුවන් නම්. එතකොට එහෙමනම් මේ එකතු වෙන එකට තමයි මේ කන්දක වර්ගයේ ස්කන්ධ පංචකය නිත්‍ය සුඛාත්ම වශයෙන් ගැනීම කියන වචනෙන් කියන්නේ. වචනෙන් කවුරුත් කියලා ගන්නෙ නැහැ. එකතු වීමට තමයි නිත්‍ය සුඛාත්ම වශයෙන් ගැනීම කියලා කියන්නේ. එහෙනම් අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් ගැනීමත් වචනෙන් කියන්න ඕනේ නැහැ එකතු නොවෙනවට. එතකොට පරණ පුරුද්දට ගැටෙනකොට පංච උපාදානස්කන්ධය හට ගන්නවා. මේ පංච උපාදානස්කන්ධය හට ගන්න එපා කියලා එහෙම නැහැ. හලකට වා ගන්න. නමුත් අන්න ප්‍රඥාවෙන් අර සිහිය දියුණු සිහියෙන් මොකද කරන්න ඕනේ? එකතු නොවි ඉන්නවා නම් කර්මයක් වෙන්නෙත් නැහැ. අනාගත විපාක හේතු රැස් වෙන්නෙත් නැහැ. මොකද වෙන්නේ? ඡය වෙන පාරට වැටෙනවා. වැලැක්වීම තුල ඔය කාන්ති කියන වචනෙන් පෙන්වන්නේ තපෝ කියන වචනෙන් පෙන්වන්නේ මෙන්න මේ විදිහට අර Tamanගේ චිත්තාභ්‍යන්තරෙන් ආවව හැඟීමට උත්සන්න වෙන්න නොදී පරල වෙන්න නොයා එය දරා ගැනීම තුළ එය කර්මයක් බවට පත් වී අනාගත ඵල හදන්න නැතුව අවසන් වෙන්නට පුරුදු කරන්න ඕන. එතකොට ඒක කර්මක්ෂය කිරීම කියලා කියනවා. ඒක පටිසෝතගාමිත්වය කියලා කියනවා. ඒක පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින වචනෙන් කියව නැති වුණාට කරන්නේ ඒක කියලා කියනවා. දැන් මේ බන්ධන සූත්‍රය තුල බන්ධනෙන් බැඳුන කෙනා සහ බන්ධනෙන් නිදහස් වෙන කෙනා පෙන්වන්නේ. එපමණයි පෙළිය තියෙන්නේ මේකේ. වෙන කෙනා නිදහස් වෙන කෙනා. ඉතින් එතකොට ඔබ බුදුබණ තේරෙන්න ඉස්සෙල්ලා කරපු කාරණාව තමයි බන්ධනයට පත්වෙන එක. ඒක ඔබේ පෙර අනුගමනය කළ ප්‍රතිපදාව නැත්තම් පමාදව ආදී පෙළ දහම. දැන් ඔබට තේරුම් ගත්තයින් පස්සේ තවත් පෙළ දහමක් තියෙනවා. ඒක අප්‍රමාදී පෙළ දහම. එය නේද කළ යුත්තේ. ඒක නේද මම කියන්නේ මේ මහා ලොකු බරපතල දෙයක් නෑ. නමුත් මේකට තේරෙන්නත් ඕන ප්‍රඥාවන්තයින් සඳහා කියලා කියන්නේ. Taman විසින්ම මේ දේ කළ යුතුයිනේ. මොකද බැඳුනේ පෞද්ගලිකව Taman නිදහස් වෙන්නත් ඕන Taman. අතහි අත්‍රෝණාතෝ කියන පදේ තේරුමත් ඒකයි. ඒ තමයි බුදුවරු ලෝකෙට පැහැදිලි කරන්නේ. උන්වහන්සේලා පාර පෙන්නනවා වැරදුන හැටි පෙන්නනවා. නිදහස් වෙන්න අනුගමනය කරන්න ඕන පාර පෙන්වනවා. හැමෝටම වැඩක් කරන්න තියෙනවානේ. මේ වැඩක් කරන්න ගියාම ඔහුගේ චිත්තාභ්‍යන්තරේ මොනවද මේ යන්නේ? එතනින් හිස් වෙන දෙයක් තියෙනවා. අන්න ඒව තමයි මිනිස්සු ලෝකේ දුකටපත් කරන්නේ. මේ ලෝකෙට ඔක්කොම අවුල් ටික ඇති කරන්නේ ඔය ලෝකෙට පෙරුණාට පුද්ගලයා අවුල් ඇති කරනවායි කියලා මේ චිත්තාභ්‍යන්තරගත ලෝභය එළියට ඇවිදින්. ලෝභ, දේශ, මොහ මූල ඉස්සර එළියට ඇවිදින් තමයි සියලු අපරාධ වැරදි කරන්නේ. හොඳයි ඒ ටික චිත්තාභ්‍යන්තරේ මිය යනවා නම් එළියට එන්නේ නැත්නම් දැන් සමාජයක් හැදෙන්නේ නැද්ද? ඔවුන්ට වංකයන් වෙන්න බෑ වංක වෙන්න වෙනවානේ. ඔවුන්ට මනුස්ස ප්‍රතිරූප වෙන්න බෑ සවෑ මිනිසුන් වෙන්න වෙනවානේ. එතකොට අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මිනිසුන්ගේ හිත හදා සමාජය හදන රට හදන දහමක් මේ ග්‍රන්ථ තුල වර්තමාන මිනිසා සඳහා යෝජනා කරලා තිබෙන්නේ. මියගිය මිනිසා හෝ අනාගත උපදින මිනිසා සඳහා නොවේ. අවාසනාවකට
ඒක මියගිය මිනිසුන් එහෙම හිටියයි කියලා කියනවා අනාගත මිනිස්සු එහෙම වෙනවයි කියනවා. ඒරුණාම වර්තමාන මිනිස්සු මේක කරන්න සමීප වෙන්නේ නැහැ. මෙන්න මේ වරද මේ අඩුපාඩුව මේ සමාජය තුළ පවතිනවා. ඒක තේරුම් ගන්න වෙනවා. වර්තමාන සමාජය හදන්න ඕන නම් වර්තමානයේ මිනිස්සු මේ කියන සසරගත බන්ධනෙන් එහාට ගියාම නිදහස් වෙන්න තැනක් නැහැ කියලා දෙන්න කෙනෙක් නැහැ. මේ ජීවිතයෙන් නිදහස් වුණාම අපි හිතුවේ නැති පුදුමාකාර රැහැල්ලුවක්. තවත් විදිහකින් කියනවා නම් ඔබ බාහිරෙන් සැප කියලා හොයපු දේ එදාට හම් වෙනවා. ඒකට කියනවා දුකක් නැති සැපත කියලා. ඔබ විඳින සැපතේ දුකක් එනවනේ. අරක දුකක් එන්නේ. දුක නැති වුණ තැන සා මාර්ගයනේ. මෙන්න මේ විදිහට ඔබ පෘථග්ජන භාවය තුළ නම් ජීවත් වෙන්නේ බන්ධනයට යටත් කෙනෙක් වශයෙන් පිළිගන්න. එතකොට ඔබ පටිසෝතගාමියෙක් නෙමෙයි අනුසෝතගාමියෙක්. ඔබට මේක තේරුණා නම් ඔබ බන්ධනෙන් නිදහස් වෙන්න තනිව අනුගමනය කරන්නේ. අනේක තමයි මේක මම හවුලි කරන්න බෑ කියලා කියන්නේ කාටවත්. තම තමන් පෞද්ගලිකව අනුගමනීය ප්‍රතිපදාවත් තුළ කරන්න ඕන කාරණයක්. එබැවින් බන්ධන සූත්‍රයේ සඳහන් වෙන්නා වූ මේ බන්ධනීය මාවත සහ බන්ධනෙන් ගැලවෙන මාවත කියන දෙක තේරුම් අරගෙන තවදුරටත් බන්ධනීය මාවත යන්නේ නැතුව බන්ධනෙන් ගැලවෙන අනුගමනීය ප්‍රතිපදාවකට එමින් ඔබේ ජීවිතය දුකින් ගලවා ගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රය කර ගන්නා ලෙස මතක් කරමින් ඔබට ධර්මයට පැමිණීමට අවශ්‍ය සම්මාදිට්ඨිය ලැබේවායි කියන ප්‍රාර්ථනාව කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. දායකත්වය මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැලැහැති දායකත්වය දරනු ලබන්නේ ගණේමුල්ල උළුකඩේ හන්දියේ පදිංචි විජේශ්‍රී මාලසිංහ සහ දූදරු පිරිස විසිනි. අරමුණු අතර 2012 දෙසැම්බර් මාස 27 වන දින අභාවප්‍රාප්ත බිංගිරිය හොරගස් අගාර විසූ විශ්‍රාමලත් පාඨශාලාචාරණී කේම් පොඩිමැණිකේ මෑණියන් සහ 1968 නොවැම්බර් මාස 3 වන දින අභාවප්‍රාප්ත වූ එම් සවියල් අප්පුහාමි දයාවර පියාණන්ටද මෙම ධර්මදේශනය උපහාරයක් වේවා. කළගුණ සැලකීමක් වේවා. පින් ලබාගත හැකි ස්ථානයක සිටිනම් මේ පින් එම භවයේ සූපත් කර ගනිත්වා මෙම පින් ලබා හැකි ඉක්මනින් මනුස්සාත්ම භාවයක් සහ ක්ෂණ සම්පත්තියද ලබා නිර්වාණ මඟ හෙළි කර ගනිත්වා. ඔබගේ ගැළපීම් තේරුම් අරගෙන කරන බව හොඳට තේරෙනවා. 2017 ජූලි මාස 23 වෙනි දින අභාවප්‍රාප්ත වූ බැසිල් කළුගම සයුරාටද පරලෝසෙපත් සියලුම සංසාරගත ඥාති හිත මිත්‍රාදීන්ටද හැකි ඉක්මනින් මනුස්සාත්මයක් ශාසන සම්පත්තියද ලබා සදහම් අවබෝධයෙන් සසර දුක් කෙලවර කර ගනිත්වා. සුජීවත් සසන සියලු ඥාතිත මිත්‍රාදීන් සොයුරු සොයුරියන් දරුණු පුරන් මිනිබිරියන් නැතුව මෙම ධර්මදේශනයේ සඳහා සවන් දෙන සියල්ලන් අනුගමනය කරන ප්‍රතිපදාවක් තුළින් චතුස්සත්‍ය අවබෝධ කර ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා අප්‍රමාදී වේවා. දැන් රෝගාතුරව සිටින්නා වූ චන්දසරි මාලසිංහ සහ ඩිංගිරි මැණිකේ යන සොයුරු සොයුරියන්ට නිරෝගී දිවියක් උදා කර ගැනීමට අවශ්‍ය ආශිර්වාදයක්ම වේවා. අතුගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සැපත දීර්ඝායස ප්‍රාර්ථනා කරන අතර උන්වහන්සේ ප්‍රාර්ථනා කරන පරිදිම මෙම භවයේ අවසන් භවයේම වේවා. ඔබගේ පුණ්‍යානුමෝදනාව සාර්ථක එකක් තේරුම් අරන් ලියප එකක් වශයෙන් මම දකිනවා. ඔබටම ගැළපෙන වණක් කියුණා කියලාත් මම කල්පනා කරනවා. එබැවින් ඔබගේ යහපත් පැතුම් සියල්ල ඉටු විය හැකි යහපත් පැතුම් සියල්ල සඵල වේවා. ඔබට සහ ධර්ම ශ්‍රවණය කරන අයට බන්ධනයේ සහ බන්ධනෙන් මිදෙන මේ සුළු දේ තේරුම් ගන්න ලැබීම තුළින් බන්ධනයෙන් මිදී මිදෙන මාවත තුළින් ධර්මයට පැමිණෙන්නට මේ මාර්ගය විවෘත වේවායි අප ප්‍රාර්ථනා කරනවා. සබ්බිහිතෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං